ආයුබෝවන් ඔබ සියලු දෙනාම පිළිගන්නවා C2 Legends වැඩසටහන් මාලාවේ තුන්වෙනි වැඩසටහනත් එක්ක අද අපිත් එකතු වෙලා ඉන්නවා අපේ ලියෝ දිස්ත්‍රික්කයේ 7 වෙනි ලියෝ දිස්ත්‍රික් සභාපතිතුමා සිංහ සමින්ද මැනුවර්ගේ මහතා. එතුමාවත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. අයියාගෙන් අහන්න කැමතියි පළවෙනියටම අයියා කොහොමද ලියෝ දහමට එකතු වුණේ? අයියාගේ මොකක්ද ඉන්ස්පිරේෂන්? කවුද අයියාව ඉන්ස්පයර් කළේ? මොකක්ද ඇත්තටම ඉන්ස්පයර් වෙන්න හේතුව මේ ලියෝ දහමට සම්බන්ධ වෙන්න? මම ලියෝ වලට එකතු වෙන්න නංගි 1999 306 C දිස්ත්‍රික්කයේ තියෙද්දි. එතකොට මගේ පළවෙනි ලියෝ ක්ලබ් එක ලියෝ ක්ලබ් ඔෆ් ඉසිපතන කොලෙජ්. එතකොට මට මතක හැටියට ඉසිපතන කොලෙජ් ලියෝ ක්ලබ් එක පටන් ගත්ත අලුත. ඊට පස්සේ 306 C දිස්ත්‍රික් එක රීඩිස්ට්‍රික්ට් වෙනවා C1 C2 කියලා. C1 C2 රීඩිස්ට්‍රික්ට් වුණාට පස්සේ මගේ තාත්තත් ලයන් කෙනෙක්. ඒ හින්දා තාත්තීලා රික්වෙස්ට් කරනවා එන්න කියලා 306 C2කට. 306 C2 සිංහ දිස්ත්‍රික්කයට මම එකතු වෙන්නේ ලියෝ ක්ලබ් ඔෆ් කොට්ටාව පටන්ගෙන ඒකේ සන්නස් සමරු සභාපති හැටියට. ඒක තමයි මගේ ලියෝ ජීවිතයේ ආරම්භය පටන් ගන්නේ 306 C දිස්ත්‍රික්කෙන් C2 දිස්ත්‍රික්කයට ඇවිල්ලා ලියෝ ක්ලබ් ඔෆ් කොට්ටාව එකේ චාටර් ප්‍රෙසිඩන්ට් හැටියට. අයියට මොකක්ද ලියෝ වලට සම්බන්ධ වෙන්න ඕනි කියලා මොකක්ද ඉන්ස්පිරේෂන් එක නැත්නම් මට ලියෝ වලට සම්බන්ධ වෙන්න ඕනි කියලා හිතෙන්නේ ඇත්තටම 306 C ඉසිපතන විද්‍යාලීය ලියෝ සමාජයට නම් සම්බන්ධ වෙන්නේ මගේ යාළුවෝ ගොඩක් ඒ ලියෝ ක්ලබ් එකේ හිටියා. ඒතකොට මට මතක හැටියට මම 6 වසරේ හෝ 7 වසරේ වෙන්න ඇති. එහෙම ඒ කාලේ වගේ. එතකොට අර ඉස්කෝලේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් සහ සමග සම්බන්ධ වීමක් තමයි ඒකට එහෙම කිසිම ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් තිබ්බේ නැහැ. පසුව කොට්ටාව ලියෝ සමාජයට සම්බන්ධ වෙද්දී ඇත්තටම එතනින් පොඩ්ඩක් අර මගේ තාත්තා සිංහෙකු වීම සහ එතකොට මම වටපිටාවත් මම දැනගෙන හිටියා. ඒකත් එක්ක ඇත්තටම මම මේ ඉසිපතන ලියෝ සමාජයේ ඉඳන්දී ඉන්ඇක්ටිව් මෙම්බර් කෙනෙක් මං හිතන්නේ. කොට්ටාව ලියෝ සමාජයේදී තමයි අර තාත්තලගේ ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක ලියෝ සමාජයට පටන් ගන්න. මොකද මම දැක්කා සිංහ සමාජය වලින් ඇත්තටම සෑහෙන දෙයක් කරනවා සමාජයට. ඒකත් එක්ක තමයි 306 C2 දිස්ත්‍රික්කයේ කොට්ටාව ලියෝ සමාජයට සම්බන්ධ වෙන්නේ. අයියා ලියෝ දිස්ත්‍රික් සභාපති වෙන ගමන දිහා බලද්දී අයියා මොන වගේ ලියෝ දිස්ත්‍රික් සභාපති වීම මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? තෘප්තිමත්ද ඒ ගැන? මම ලියෝ දිස්ත්‍රික් සභාපති වෙද්දී මම තෘප්තිමත්ද කියලාද අහන්නේ? නෑ, අයියාගේ අවුරුද්ද ගැන ඒක ලියෝ දිස්ත්‍රික් සභාපති වීම සහ කරපු වැඩ ගැන දැන් හැරිලා බලද්දී ඒ ආපු ෆීලිං එක කොහොමද කියලා. ඇත්තටම ඒක දැනට වුණත් ඒ කාලේ දැන් ගොඩක් මාත් එක්ක මම 306 C2 දිස්ත්‍රික් සභාපති වෙද්දී ලියෝ දිස්ත්‍රික්කයේ හිටපු ගොඩ දෙනෙක් දැන් ලියෝ දිස්ත්‍රික්කේ නැහැ. බොහොම කීප දෙනයි මම හිතන්නේ බොහොම කීප දෙනයි ඉතුරු වෙලා ඉන්නේ. මේ අදටත් අපි කොහෙද හරි හම්බුනාම අපේ යාළුවෝ එකතු වෙලා කතා කරද්දී ඒ දේවල් ගැන ඇත්තටම අර හරිම මේ it's a very interesting talk. මේ ඇත්තටම තෘප්තිමත්. අපි ඒ අවුරුද්දේ විශාල ව්‍යාපෘති කීපයක් කරා. and ඒත් එක්කම ඒ අවුරුද්ද තුල අපි ගොඩක්ම බලාපොරොත්තු වුණේ ව්‍යාපෘති කිරීම සහ ලියෝ දිස්ත්‍රික්කයේ ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තත් ඩිවෙලොප් කරන එක. එතකොට අපි ලොකු ව්‍යාපෘති වලට යන්නේ නැතුව සාමාන්‍යයෙන් අර සස්ටේනබල් ප්‍රොජෙක්ට්ස් තමයි වැඩිපුරම කරන්න හිටියේ. අපි ඒ ටාගට් එකත් අචීව් කරා. ඇත්තටම 2011-2012 වර්ෂය ගැන ඇත්තටම තෘප්තිමත්. මම
මගේ අවුරුද්දේ ඒ හිටපු මෙම්බර්ස්ලා මගේ ඩිස්ට්‍රික් කවුන්සිල් එක ඒ සියලු දෙනාම සෑහෙන ලොකු සහයෝගයක් දුන්නා. ඇත්තටම ඒ අවුරුද්ද ගැන බොහොම තෘප්තිමත්. ඉතින් අයියට ඒ අවුරුද්දේදී දැන් අපි දන්නවා කොළඹ ඉඳන් බැටික්ලෝ මඩ කලපුව වෙනකම් අපේ ලියෝ දිස්ත්‍රික්කයේ විහිදිලා තියෙනවා. ඉතින් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා විවිධ සංස්කෘතීන් වල විවිධ ආගම් වලට ඒ වගේම විවිධ කාලගුණ වෙනස් වීම් තියෙන මේ පරිසරයක් පුරාවට තමයි අපේ දිස්ත්‍රික්කයේ විහිදලා තියෙන්නේ. ඉතින් මේ අත්දැකීම කොහොමද මොනවද අයියේ තියෙන අමතක නොවෙනම සිදුවීම මොකක්ද කියලා මතක් කරගන්න. අමතක නොවන සිදුවීම් නම් කිහිපයක්ම තියෙනවා. අමතක නොවන සිදුවීමක් තියෙනවා. ඇත්තටම දෙහිඅත්ත කණ්ඩිය ලියෝ සමාජය මේ විසිට් කරන්න ගිය වෙලාවේ වෙච්ච ලොකු අමතක නොවන සිදුවීමක් තියෙනවා. ඊට අමතරව නුවරඑළිය ලියෝ සමාජ නුවරඑළිය ඒ කාලේ ලියෝ ක්ලබ් එකක් තිබ්බා RIS නුවරඑළිය රිපබ්ලිකන් ඉන්ටර්නැෂනල් ස්කූල් නුවරඑළිය. ඒකේ මීටින් එකකට එහෙම යද්දී සෑහෙන අමතක නොවන සිදුවීම් කීපයක් වෙලා තියෙනවා. ඇත්තටම මේ අමතක නොවන සිදුවීම් වලට එන්න කලින් මම පොඩි දෙයක් කියන්න. ඒ අපේ දිස්ත්‍රික්ක 6ක විතර, ඒ කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 6ක විතර 306 C2 කියන මේ ලයන්ස් ඩිස්ට්‍රික්ට් එක ව්‍යාප්ත වෙලා තියෙනවානේ. ඒකෙන් අපි ලබා ගන්න මම නම් ලබාගත්ත ලොකුම දේ තමයි ගොඩක් මගේ යාළුවෝ ඒ ලංකාව වටෙන් ඇති කරගත්ත එක. ඒකට ඇත්තටම අදට වුණත් මොකක් හරි අවශ්‍යතා පෞද්ගලික අවශ්‍යතාවයක් වුණත් දැන් සමහර ඒ සමාජිකයෝ ලියෝ ක්ලබ්ස් වල නැහැ. ඒගොල්ලන්ට උනත් අදට උනත් කෝල් එකක් දීලා මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා, මෙන්න මෙහෙම මට පොඩි දවවක් ඕනේ මේ හවල් ප්‍රදේශයෙන් කියලා කිව්වහම අදටත් ඒ මිත්‍රත්වය තාම තියෙනවා. ඒක ඇත්තටම මේ ලියෝ වලින් ලබාගත්ත සෑහෙන ලොකු දෙයක්. සෑහෙන ලොකු ගේන් එකක්. ඒක ගැන ඇත්තටම සතුටුයි. අදටත් ලංකාවේ ඕනම තැනක ගිහිල්ලා ඕනම හදිසියේ වාහනයක් කැඩුණා වුණත් කාට හරි කතා කරලා ඒ සහයෝගය ලබා ගන්න තියෙන එක මම හිතන්නේ හැමෝටම හම්බෙන chance එකක්, opportunity එකක් නෙමෙයි. ඒක තමයි මට දැනෙන ලොකුම මම ගේන් කරපු ලියෝ එකෙන් ගේන් කරපු ලොකුම දේ. ඒත් එක්කම අමතක නොවන සිදුවීමකට කියනවා නම් මට මතකයි අපි බැටික්ලෝ ගිහිල්ලා එක පාරක් එතකොට අපි ට්‍රැවල් කරන්න ගොඩක් කෝච්චියේ ට්‍රැවල් කරලා ආපහු එන ගමන් පොඩි ප්‍රශ්නකට මුහුණ දුන්නා. මට මතක නැහැ ඒක මගේ අවුරුද්දෙම වුණාද ඊට කලින් අවුරුද්දද කියලා. මට මතක හැටියට ඊට කලින් අවුරුද්ද වෙන්න ඕනේ. බැටික්ලෝ වලින් එද්දී මගේ යාළුවෙක්ට ගොඩක් අසනීප වුණා වරකපොළ හරියේදී. එතකොට අපි කෝච්චිය ගියාට ආවේ බස් එකේ. එතකොට අපි ඔක්කොම වරකපොළ හොස්පිටල් එකෙන් බැහැලා ඒ අසනීප යාළුවවත් ඇඩ්මිට් කරා හොස්පිටල් එකට. ඒ ඇඩ්මිට් කරපු වෙලාවේ ඇත්තටම මමයි තව යාළුවෝ කීප දෙනෙකුයි තමයි ගියේ. මේ අන්තිමට උදව් කරන්න ගියේ මටත් අසනීප වෙලා මටත් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න වුණා. මේ ඊට පස්සේ කොළඹින් ඇවිල්ලා තමයි මේ අපි ආයි කොළඹට එක්කගෙන ගියේ. මේ ඒ වගේ දේවල් නම් ඇත්තටම ගොඩාක් වෙලා තියෙනවා. මම හිතන්නේ පැය 2-3ක් යහි අමතක නොවන සිදුවීම් විතරක් කතා කරන්න. එකපාරක් දෙහිඅත්ත කණ්ඩිය ක්ලබ් එක විසිට් කරන්න ගිය වෙලාවෙත් ඇත්තටම පොලිසියට පවා යන්න වුණා. පොඩි මේ පර්මිෂන් ප්‍රශ්නයක් තිබිලා කැම්පින් වල. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. පොලිසිය මං හිතන්නේ පැය 3-4ක් පොලිසිය ලොකු ග්‍රවුන්ඩ් එකක් තිබ්බා. ලියෝස්ලා එක 25ක් විතර ග්‍රවුන්ඩ් එකේ හිටගෙන මේ පොලිසිය ප්‍රශ්න වලට උත්තර දුන්නා. මොකද පොලිසිය හිතලා තිබ්බේ අපි මේ නිදන් හරන්න ගියා වගේ එහෙම තත්ත්වයක්. ඒක sort out වෙනකන් we had to spend the entire night in front of the police station. There was a huge crowd. මේ ඒ වගේ දේවල් නම් සෑහෙන වෙලා තියෙනවා. ඊට අමතරව අනිත් පැත්තෙනුත් අපි උදව් කරන්න ගිය වෙලාවල් වලට ඒ මිනිස්සුන්ට යමක් ලබා දුන්නට පස්සේ අපිට මේ මිනිස්සුන්ගෙන් හම්බෙච්ච කමෙන්ට් එක, ඒ අපිට මිනිස්සුන්ගේ සමහර දැකපු ඉමෝෂන්ස්, ඒවා අපිට වචන වලින් කියාගන්න බැරි වුණත් මෙහෙමයි කියලා. ඒ දැකපු ඉමෝෂන්ස් වල, ඒ දැකපු දේවල් වල ඇත්තටම
ඒ සමහර දේවල් ඇත්තටම අදටත් ඒක අර ඒ සිද්ධීන් මතක් වෙද්දී ඒ මිනිස්සුන්ගේ රූපය සහ ඒ ඉමෝෂන් එක තාමත් අපිට දැනෙනවා. ඒක ඇත්තටම ලොකු මතක සටහනක් සහ ඒ වගේ මං හිතන්නේ සෑම දෙනාට මේ වගේ දේවල් තියෙනවා including you guys. ඒවා ඇත්තටම වටිනවා. ඒවා අදටත් අපි අර බොහොම පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා මතක සටහන හැටියට. ඉතින් ඒ වගේම අයියේ අපි දන්නවා ලියෝ කියලා කියන්නේ අනිත් youth organizations වලට වඩා ලංකාවේ තියෙන ගොඩාක් youth organizations වලට වඩා වෙනස් වෙනවා. මොකද මේක international organization එකක්. ඉතින් අපිට අමතක කරන්න බෑ අපිට අයියට මොන වගේ exposure එකක්ද අන්තර්ජාතික වශයෙන් ලියෝ දහමට සම්බන්ධ වීම සහ ඒ කාලවකවානුව වලට මොන වගේ අත්දැකීමක්ද ලබාගත්තේ කියලා නොකියුවොත්. ඕනගේ ඇත්තටම ඒකේ දෙපැත්තක් තිබ්බා. දෙපැත්තක් කියන්නේ මම ලබාගත්ත දේවල් සහ මට දෙන්න පුළුවන් දේවල් පුත් තිබ්බා. මම 2000 මට මතක හැටියට 2005 අවුරුද්දේ මට අවස්ථාව ලැබුණා පෙරසිංහාධිපති ලසන්ත ගුණවර්ධන සිංහගේ ගයිඩන්ස් එකත් එක්ක යුත් කැම්ප් එකට සහභාගි වෙන්න නෙදර්ලන්ඩ්ස් ඒ නෙදර්ලන්ඩ්ස් යුත් කැම්ප් එකෙන් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. It was not a Leo youth camp, but it was a youth camp where I think there were about 22 nationals there, different nationals, and that communication, that friendship අදටත් අපි 22ම නැති වුණත් දැනටත් 10-15ක් හරි අදටත් අපි හොඳ යාළුවෝ කතා බහ කරනවා. පිටරටවල් වලදී අපිට හම්බ වෙනවා. මට මතකයි අපි පිටරට ගිය වෙලාවක අපි කෝල් කරාම ටක් ගාලා ඒගොල්ලෝ ඇවිල්ලා හම්බුණා. ඒගොල්ලෝ ලංකාවට ආවම කෝල් කරනවා. ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක අර මම ඉස්සෙල්ලා කතා කරපු national level එකකින් එළියට ගිය global friendship එකක් හදාගන්න පුළුවන් වෙච්ච එකත් ඇත්තටම ලොකු achievement එකක්. ලියෝ හරහා ඒත් එක්කම මම 2010-11 මට මතක හැටියට ලංකාවේ 362 දිස්ත්‍රික්කයේ ලියෝස්ලා විසින් ඕගනයිස් කරපු පළවෙනි youth camp එක දිස්ත්‍රික් සභාපති සචිත්‍ර ධනේන්ද්‍ර ගේ අවුරුද්දේ මම ෂෙයා කරා youth camp. අපි ඒකටත් රටවල් 5කින් හෝ 6කින් බොහොම ඉක්මනට ගත්ත ඩිසිෂන් එකක් උඩ රටවල් 5කින් හෝ 6කින් ලියෝස්ලා ලංකාවට ආවා. ඒකත් අපි ලංකාවේ ගොඩක් තැන්වලට ගිහිල්ලා ලියෝ කැම්ප්ස් වෙනම කරලා ලොකු දෙයක් කරගන්න පුළුවන් වුණා. ඒ ගන්න experience එක, how you expose into different cultures, different lifestyles, and the different way of thinking those like different cultures have. It is very important for you to understand and to act in a society where you have a different set of people who will act in different way that will not always be in line with your thinking pattern and your thoughts. So it is very helpful when you go into that level, and especially if you are thinking about studying in a different country or studying in a different culture, it will be very helpful. And I always recommend you go online. You can get Leo. You can go to MyLCIF and not MyLCIF, the Lions with Treasure website, and get this youth camp listing. And if you can apply for that, it will be, and if you can get the chance to go, it will be a very, very good experience for you, and it is a very good opportunity if you can join that as well. අයියට මේ දැන් ඉන්න තත්ත්වය දැන් කරන රැකියාවෙන් පුළුවන් අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්. අයිය තාමත් අධ්‍යාපන පැත්තෙනුත් ඉදිරියට තවත් ඉස්සරහට උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැමදේටම අයියා ලියෝ කෙනෙක් වීම තුළින් මොන වගේ පන්නරේ ඇත්තටම ලියෝ කෙනෙක් වීම තුළින්
ප්‍රායෝගික ජීවිතයට සෑහෙන දෙයක් ලැබිලා තියෙනවා. එකක් දැන් හදිස්සියකදී ඉවෙන්ට් එකක් ඕගනයිස් කරගන්න උනහම මොන වගේ දේවල්ද අපි කන්සර්න් වෙන්න ඕනේ, මොන වගේ දේවල් පිළිබඳවද අපි වැඩිපුර හිත යොමු කරන්න. සමහර වෙලාවට මොකද අපි ඒ කාලේ ඉඳන් දැක්ක ලොකුම දෙයක් තමයි අපි ඉවෙන්ට් එක සම්පූර්ණයෙන් හොඳට කරනවා. ඒ වගේ සමහර වෙලාවට පොල් තෙල් පහන පත්තු කරන්න ගිනි පෙට්ටිය අමතක කරනවා. ඒ කියන්නේ අර ඒ වගේ අපි නොහිතන දේවල් තමයි බොහෝ විට වෙන්නේ. ඒ වගේ ඒ ගත්ත එක්ස්පීරියන්ස් එකෙන් දැනට වුණත් ඒක ටයිම් මැනේජ්මන්ට්, රිසෝසස් යුටිලයිසේෂන්, ඒ සියලු දේ පිළිබඳ ලොකු දෙයක් ඔලුවට දාගන්න පුළුවන්. අපි හරියට වැඩේ කරනවා නම් කොහොමද ඒ පිළිවෙලට කරන්නේ, ඒ මොකක්ද ඒ පිළිවෙල, මොකක්ද ස්ට්‍රක්චර් එක, ෆ්‍රේම්වර්ක් එක මොකක්ද වෙන්න ඕන ඉවෙන්ට් එක. දැන් most like ගොඩක් කට්ටිය දිස්ත්‍රික් සභාපති කෙනෙක් හෝ ක්ලබ් ප්‍රෙසිඩන්ට් කෙනෙක් වුණාම අපිට හම්බෙන පළවෙනිම ටාස්ක් එක තමයි අපේ පර්සනල් ලයිෆ් එක, ප්‍රොෆෙෂනල් ලයිෆ් එක, ඇකඩමික් ලයිෆ් එක සහ ලියෝ ලයිෆ් එක කොහොමද මැනේජ් කරන්නේ. ඒ time management එක, it should be there for you to succeed in your life, otherwise there will be lot of issues that you have to face. ඒ හින්දා අදට වුණත් පහුගිය දවස් ටිකේ I just came from an exam. ඒකත් කොහොමද ඒ ටයිම් මැනේජ් කරගන්න කියන එක ඇත්තටම ඉගෙන ගත්තේ ටයිම් මැනේජ්මන්ට් සහ රිසෝසස් යුටිලයිසේෂන් කියන එක. මොකද මට මතකයි මගේ කොන්ෆරන්ස් එක වෙලාවේ මම බෙදලා දුන්න වැඩ ටික, මම කියන්නේ කමිටි එක විසින් අපි ඔය කට්ටියට බෙදලා දුන්නා මේ සෙක්ටර් එක බලා ගන්න ඕනේ, මේ සෙක්ටර් එක බලා ගන්න කියලා. ඒකත් එක්ක මට හොඳටම මතකයි අපි ඒගොල්ලන්ට ෆෝස් කරන්න ගියේ නැහැ කිසිම දෙයකට. අපි කතා කරලා අවශ්‍ය දේ කිව්වම අපිට ඒකේ ප්‍රොඩක්ට් එක හම්බුණා. So අර ඒ රිසෝසස් මැනේජ්මන්ට් and කොහොමද ඒක තව මිනිස්සෙක්ව ට්‍රස්ට් කරන්නේ, කොහොමද ඒක ඉගෙන ගන්නේ, ඒවා ඇත්තටම ලියෝ එකෙන් ඉගෙන ගත්ත ලොකු වටින දේවල්. සමහර විට මම ඉගෙන ගත්ත විදිහටම තව කෙනෙක්ට ඒක grab කරගන්න බැරි වෙයි. But that is very important thing that we all have to learn, and most of the past district presidents and club presidents, they do learn it from here. So that is one of the more main best things that we can get from the Leo stuff. දැන් අයිය 2011 වර්ෂයේ තමයි ලියෝ දිස්ත්‍රික් සභාපතිතුමා වුණේ. දැන් මේ යන්නේ 2021 10ක්ම ගිහිල්ලා. අයියට කොහොමද එදා ලියෝ දිස්ත්‍රික්කයේ සහ අද ලියෝ දිස්ත්‍රික්කයේ බලද්දී අයියට වෙනස්කම් පේනවද? මොන විදිහේ වෙනස්කම්ද වෙලා තියෙන්නේ? මොන වගේ හැඟීමක්ද ලියෝ දිස්ත්‍රික්කය ගැන අද වෙද්දී තියෙන්නේ? ලොකු වෙනසක් තියෙනවා. ඒක සමහර තැන්වල කියන්නේ මගේ පර්සනල් ඔපිනියන් එක. සමහර තැන්වල ඒක it's a very huge positive change. I mean, when it comes to reporting and when it comes to the administration part. I mean, අපිට මට 2011-12 වර්ෂයේදී කරගන්න ඕන වෙච්ච දේවල් ටික ඇත්තටම දැන් වෙද්දී ඊටත් වැඩිය හොඳට වෙලා තියෙන. කියන්නේ අපි දැකපු නැති පැත්තක් පවා ඇඩ්මිනිස්ට්‍රේෂන් රිපෝටිං පැත්ත වෙලා තියෙනවා. මම දකින එකම පොඩ්ඩි හරි ඩ්‍රෝබැක් එක තියෙන්නේ අර මට හිතනවා මීට වැඩිය පොඩ්ඩක් තව අර කම්පිටිෂන් ලෙවල් එකකින් එහාට ගිය අර යුනිටි එකක් උඩ පදනම් වෙච්ච ලියෝ ක්ලබ්ස් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මට මතකයි උදාහරණයක් හැටියට අපේ අවුරුදු වල අපි අවුරුදුවලට ආවහම මට මතකයි ඒ දවස්වල වෙන ලියෝ ක්ලබ්ස් වලින් අපිට ඇවිල්ලා දෙනවා ප්‍රොජෙක්ට්ස් වලට ටිකට් විකුණන්න. ඒ කියන්නේ අපිට ඒක අපි රිපෝට් කරන්නෙත් නෑ. අපි ඒ කියන්නේ යාළුකමක් උඩ it was all based on friendship. and මට හිතනවා දැන් මම actively involved වෙලා නැහැ ලියෝ events වලට මෑතකදී. ඒ කියන්නේ ගොඩක් actively involved වෙලා නැහැ. මට හිතනවා හැබැයි පොඩ්ඩක් ඒක ඒ ග්‍රිප් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා කියලා. හැබැයි ඒකත් මේවා අපිට වර්ධනය කරගන්න පුළුවන්. ඒ අර මේක ලියෝ ක්ලබ්ස් වලින් ඇතිවෙච්ච ඩිස්ට්‍රික්ට් එකකට වැඩිය මේක ලියෝ සමාජිකයෝ ඔක්කොම එක ඩිස්ට්‍රික්ට් එකේ එක ක්ලබ් එකක් වගේ ඉන්න පුළුවන් කියන එකට එන්න පුළුවන් නම් ඇත්තටම
ඒක අර තවත් ලොකු තැනකට අපිට යන්න අවස්ථාව ලැබෙන සිටුවේෂන් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අතින් ඒක බොහොම minor drawback එකක්, but the positive changes are massive. Actually it's very commendable. It's really impressive what we did in 2011 and 2012, and what you guys are doing in 2020-21. It's huge. There's a big difference, the way you conduct yourselves in administrative level as well as the service projects and service level. It's very commendable. අයියට මොකක් හරි විශේෂ පණිවිඩයක් කියන්නේ දැන් අපි දන්නවද අයියා මම හිතනවා අයියාගේ විශේෂ පණිවිඩයේ ඒ කතාව ඇතුළෙම තිබ්බා කියලා දැන් ඉන්න ලියවරුන්ට දෙන්න තියෙන ඊට අමතරව අයියට කියන්නේ අපේ හිටපු නායකයෙක් විදිහට දැන් ඉන්න නායකයන්ට සහ අපේ ඉදිරියට එන්න ඉන්න නායකයන්ට දෙන්න තියෙන ලියෝ දහමේ ඉන්න සියලුම ලියවරුන්ට දෙන්න තියෙන විශේෂ පණිවිඩයක් මොකක්ද? වචන කිහිපයකින් කියන්නත් පුළුවන්. ඒකම පැය භාගයක් විතර විස්තර කරන්නත් පුළුවන්. වචන කිහිපයකින් කියනවා නම් කියන්න තියෙන එකම දේ තමයි තමන් වැඩක් කරද්දී ඒ දේ තමන් ඉවැලුවේට් කරලා තමන් බලන්න ඒක කරන්න පුළුවන්ද, ඒ කරන දේෙන් තියෙන ප්‍රයෝජනය සහ අර අපි කියන pros and cons මොනවාද කියලා. ඒ pros and cons ඉවැලුවේට් කරලා තමන් වැඩක් කරනවා නම් කොන්ද කෙලින් කියාගෙන වැඩක් කරන්න පුළුවන්. එහෙම නැතුව අපි තව කාත් එක්ක හරි අර ඩීල් දාගෙන කරන්න හදනවා නම් එහෙම සර්විස් ප්‍රොජෙක්ට්ස් නෙමෙයි කිසිම දෙයක් ප්‍රෝග්‍රෙසිව් ලෙවල් එකකට ගේන්න බෑ. ඒ හින්දා වැඩක් කරද්දි ඉදිරියට කරගෙන යන්න පුළුවන් වැඩක් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. බොහොම ස්තුතියි. කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. අයියලාගේ තියෙන අත්දැකීම් සහ අයියට සමහර විට ඒ කාලේ දැන් අවුරුදු ගාණක් යනකොට තවත් මේ කියන්නේ දකින්න දේවල් එක්ක අත්දැකීම් තවත් වැඩි වෙනවා. ලියෝ දහම ගැන තියෙන අත්දැකීමුත් වැඩි වෙනවා. ඒ දවස්වල ලැබුව අත්දැකීම් වලටත් වඩා. ඒකට කතා කරන්න අපිට මම හිතන්නේ පැය ගණන් දවස් ගණන් කතා කරන්න දේවල් තියෙනවා. ඒ වුණාට අපි ඉතාමත් කෙටි වෙලාවකින් තමයි මේ වැඩසටහන කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතියි අයියාගේ වටිනා කාලේ අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ වරක සමවෙන්න අපේ වලපනේ ඉඳලා ටික ගොඩක් දුර ඉඳන් අද අයියා කියපු ගමන් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් බොහොම ස්තුතියි. සියලුම වැඩ කටයුතු තාමත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you very much Nangi. ඔයාගෙත් ලියෝ ජීවිතයේ සියලු දේවල් ලියෝ සහ පෞද්ගලික ජීවිතයේ සියලු දේවල් සාර්ථක වෙන්න සහ ලියෝ සමාජිකයන්ගේ 362 සහ 306C globally everyone will have a safe 2021 and from 2021 and 22 because we are living in a very not very comfortable situation right now, so I hope everyone will stay safe and at the same time serve people. Thank you.